සුබ දවසක් ඒවා දුවල පුතාලා හැමෝටම ග්‍රේඩ් 7 වල පළවෙනි පාඩම තමයි අපි පටන් ගත්තේ. ඒකේ දෙවෙනි කොටස, දෙවෙනි චැප්ටර් එක අද අපි කතා කරනවා. ඒ කියන්නේ අපි කතා කරේ පරිගණක තාක්ෂණය සම්බන්ධව සහ පරම්පරා විවිධ යුග පරම්පරා පසු කරමින් වර්තමාන තත්ත්වය දක්වා පරිගණකය දියුණු වෙලා අද තියෙන තත්ත්වයට පත් උනේ කොහොමද කියන එක. ඒකෙදි අපි මුලින්ම කතා කරේ ෆස්ට් ජෙනරේෂන් කම්පියුටර් සම්බන්ධව. අද අපි කතා කරන්නේ සෙකන්ඩ් ජෙනරේෂන් කම්පියුටර්ස් වල තියෙන ලක්ෂණ නැත්නම් ගුණාංග මොනවද කියලා. හරි. එහෙනම් අපි බලමු මේ දෙවෙනි පරම්පරාවේදී තමයි ඉලෙක්ට්‍රොනික තාක්ෂණය ඉලෙක්ට්‍රොනික් ටෙක්නොලොජි එක භාවිතයට එන්නේ. එහෙම නැත්නම් ට්‍රාන්සිස්ටර්ස් භාවිතයට එන්නේ. විදුලි පරිභෝජනය පවර් කන්සප්ෂන් එක පළමු පරම්පරාවට වඩා සාපේක්ෂව අඩුයි. අපි හැමතිස්සෙම බලන්නේ අපිට දැනට තියෙන තත්ත්වයට වඩා, කියන්නේ කලින් තිබිච්ච තත්ත්වයට වඩා දැන් තියෙන තත්ත්වය කොහොමද කියන එක. ඒක නිසා අපි මෙතනදී කතා කරන්නේ පළවෙනි පරම්පරාවට සාපේක්ෂව විදුලි පරිභෝජනය අඩුයි කියන එක. Relatively lesser than first generations. ඊළඟට පරිගණකයේ ප්‍රමාණය, the size of the computer, පළමු පරම්පරාවට වඩා සාපේක්ෂව කුඩයි. පළමු පරම්පරාවට වඩා relatively smaller than the first generation. ඊළඟට ක්‍රියාත්මක වේගය, operational speed එක මයික්‍රෝ තප්පර වලින් තමයි මැන්නේ. measured in microsecond. පිරිවැය cost එක. ඉතින් මුල් කාලේ පරිගණක නිසා මිලදී ගැනුවට විශාල පිරිවැයක් දැරීමට සිදුණා. ඒ වගේම විශ්වවිද්‍යාලවල, උසස් අධ්‍යාපන ආයතනවල, පරීක්ෂණාගාරවල තමයි මේ පරිගණක තිබුණේ. There was a huge cost to buy. උදාහරණ විදිහට අපිට සලකන්න පුළුවන් මේ දෙවෙනි පරම්පරාවේ පරිගණක වලට උදාහරණ ඉල්ලුවොත් IBM 7030, CDC 1604 කියන මෙන්න මේ වර්ගයේ පරිගණක අයිති වෙන්නේ දෙවෙනි කාණ්ඩයට, නැත්නම් සෙකන්ඩ් ජෙනරේෂන් කම්පියුටර්ස් විදියට. හරි. එහෙනම් මේකේ තියෙන තාක්ෂණය සම්බන්ධව තමයි අපිට ගොඩාක්ම වැදගත්. පළවෙනි පරම්පරාවේ පරිගණකවල තිබිච්ච තාක්ෂණය තමයි වැකියුම් ටියුබ්. එතකොට දෙවෙනි පරම්පරාවේ පරිගණකවල පවතිච්ච නැත්නම් තිබිච්ච තාක්ෂණය තමයි භාවිතා කරපු ටෙක්නොලොජි එක තමයි ට්‍රාන්සිස්ටර්ස්. ඒකෙන් තමයි මතක තියාගන්න ඕනි. පළවෙනි පරම්පරාව නම් වැකියුම් ටියුබ්, දෙවෙනි පරම්පරාව නම් ට්‍රාන්සිස්ටර්ස්. හරි. එහෙනම් අපි යමු තුන්වෙනි පරම්පරාවේ පරිගණකවල තියෙන ලක්ෂණ මොනවද කියලා බලන්න. තුන්වෙනි පරම්පරාවට එද්දී පාවිච්චි කරපු තාක්ෂණය තමයි IC, integrated circuit. එහෙම නැත්නම් අනුකලිත පරිපත. පළවෙනි පරම්පරාවේ පාවිච්චි කරේ වැකියුම් ටියුබ්, දෙවෙනි පරම්පරාවේ ට්‍රාන්සිස්ටර්ස්, තුන්වෙනි පරම්පරාවේ IC, integrated circuit කියන තාක්ෂණය තමයි භාවිතා කරලා තියෙන්නේ පරිගණක නිෂ්පාදනය සඳහා. විදුලි පරිභෝජනය, power consumption එක අපි සාපේක්ෂව තමයි මේක කතා කරන්නේ. දෙවන පරම්පරාවට වඩා සාපේක්ෂව අඩුයි. relatively lesser than the second generation. දෙවෙනි පරම්පරාවට වඩා සාපේක්ෂව අඩුයි. එහෙනම් ක්‍රමයෙන් විදුලි පරිභෝජනය අඩු වෙමින් තමයි එන්නේ. ඒ වගේම size එකත් අඩු වෙනවා. පරිගණකයේ ප්‍රමාණය, the size of the computer, දෙවෙනි පරම්පරාවට වඩා සාපේක්ෂව කුඩයි. relatively smaller than the second generation. ඊළඟට ක්‍රියාත්මක වේගය වැඩි වෙලා තිනවා. ප්‍රොසෙසර් එකේ වේගය නැත්නම් ක්‍රියාත්මක වන වේගය නැනෝ තප්පර වලින් තමයි මැන්නේ. කොස්ට් එක ගත්තාම පිරිවැය
දෙවනි පරම්පරාවට සාපේක්ෂව මිලදී ගැනීමට අවශ්‍ය පිරිවැය අඩු වුණා. The cost to purchase is lower compared to the second generation. හොඳයි. මොනවද මේ තුන්වෙනි පරම්පරාවට අයිති පරිගණක වර්ග? IBM 360, CDC 6600. මෙන්න මේ පරිගණක තමයි අපිට නම් කරන්න පුළුවන් වෙන්නේ තුන්වෙනි පරම්පරාවට අයිති පරිගණක විදියට. රයිට්. එහෙනම් අපි දැන් පරම්පරා තුනක් කතා කරා. මොනවාද? පළවෙනි පරම්පරාව, දෙවෙනි පරම්පරාව සහ තුන්වෙනි පරම්පරාව. පළවෙනි පරම්පරාවේ පාවිච්චි වෙච්ච තාක්ෂණය මොකද්ද? වැකියුම් ටියුබ්. දෙවෙනි පරම්පරාවේ පාවිච්චි වෙච්ච තාක්ෂණය තමයි ට්‍රාන්සිස්ටර්ස්. එතකොට පුතේ තුන්වෙනි පරම්පරාවේ පාවිච්චි වෙච්ච තාක්ෂණය තමයි IC integrated circuit. හරි. මේ කාරණාව තමයි වැදගත්ම කාරණාව. අපි බලමු ඊළඟට හතරවෙනි පරම්පරාව සම්බන්ධව. හොඳයි. හතරවෙනි පරම්පරාවේදී පාවිච්චි වෙච්ච භාවිතා වුණ ඉලෙක්ට්‍රොනික තාක්ෂණය තමයි ශුද්‍ර පරිපත. ප්‍රසන්ටේෂන් එකේ වෙනසක් වෙලා තිබුණා. අපි තුන්වෙනි පරම්පරාවේ පාවිච්චි වුණේ ඉන්ටිග්‍රේටඩ් සර්කිට් කියන එක. හතරවෙනි පරම්පරාවේදී ඉන්ටිග්‍රේටඩ් සර්කිට් නෙවෙයි පාවිච්චි වෙන්නේ, මයික්‍රෝ ප්‍රොසෙසර්. රයිට්. මම දැන් ඒ වැරද්ද හැදුවා. මයික්‍රෝ ප්‍රොසෙසර්ස් තමයි හතරවෙනි පරම්පරාව වෙනකොට අපි භාවිතයට එන්නේ. රයිට්. විදුලි පරිභෝජනය ගත්තොත් තෙවන පරම්පරාවට වඩා සාපේක්ෂව අඩුයි. relatively lesser than third generation. පරිගණක ප්‍රමාණය තෙවන පරම්පරාවට වඩා සාපේක්ෂව කුඩායි. ක්‍රියාත්මක වේගය පිකෝ තප්පර වලින් MIPS වලින් මනින ලදී. pico measures in second. right. ක්‍රියාත්මක වේගය එන්න වැඩි වෙලා තියෙනවා. cost එක තවත් ගොඩක් අඩු වෙලා තියෙනවා. The cost of purchase is very low compared to the third generation. උදාහරණ නූතනයේ භාවිතා වන පරිගණක. computers in modern use. හරි. එහෙනම් දැන් අපි පරම්පරා 4යි. මේ මතක තියාගන්න ලේසිම ක්‍රමය පරම්පරා අනුව තාක්ෂණය. පළවෙනි පරම්පරාව vacuum tube. දෙවෙනි පරම්පරාව transistors. තුන්වෙනි පරම්පරාව integrated circuit. හතරවෙනි පරම්පරාව microprocessor. right. එහෙනම් පරම්පරා O level වෙද්දී O level exam එක වෙනකන් ඔයාලා යද්දී අපි පරම්පරා 5ක් ගැන කතා කරනවා. නමුත් ඔයාලගේ සිලබස් එකේ දීලා තියෙන පරම්පරා 4යි. ඇත්තටම අපි අද ඉන්නේ 5 වෙනි පරම්පරාවේ artificial intelligence කියන එක, කෘත්‍රිම බුද්ධිය, නැනෝ තාක්ෂණය, රොබෝ තාක්ෂණය වගේ තාක්ෂණයන් එක්ක. නමුත් අපි මේ සිලබස් එකට දීලා තියෙන නිසා 4th generation වලින් නවත්තමු. හරි. අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට. මධ්‍ය සැකසුම් එකකේ වේගය අනු. What is the speed of the central processing unit? මොකද්ද මේ මධ්‍ය සැකසුම් එකකේ වේගය කියලා අපි කියන්නේ? පරිගණකයේ මොළය විදියට තමයි අපි CPU එක සලකන්නේ. මෙඩිසාක්ට තියෙන මොළය වගේම පරිගණකයටත් තියෙන මොළයක්, බ්‍රේන් එකක්. ඒ බ්‍රේන් එකට අපි ස්පෙෂල් නේම් එකක් තියෙනවා. ඒක තමයි CPU විදියට සලකන්නේ. එහෙනම් බලමු අපි මධ්‍ය සැකසුම් එකකේ වේගය කියලා කියන්නේ මොකක්ද? ස්පන්දක වේගය clock speed ලෙස හැඳින්වෙන මධ්‍ය සැකසුම් එකකේ වේගය යනු තප්පරයක් තුලදී ක්‍රියාත්මක කරනු ලබන උපදෙස් ප්‍රමාණයයි. එහෙනම් දුවේ පුතේ මොකද්ද මේ clock speed එක කියලා කියන්නේ? එහෙම නැත්නම් CPU එකේ speed එක කියලා කියන්නේ තප්පරයක් තුලදී
එයාට ක්‍රියාත්මක කරගන්න පුළුවන් උපදෙස් ප්‍රමාණය. The speed of the central processing unit called the clock speed is the number of instruction executed per second. තප්පරයකදී ක්‍රියාත්මක කරවන්න පුළුවන් උපදෙස් ප්‍රමාණය තමයි අපි ප්‍රොසෙසර් එකේ ස්පීඩ් එක විදියට සලකන්නේ. හරි. එහෙනම් අපි බලමු මොකද්ද මේ ප්‍රොසෙසර් එක ස්පීඩ් එක මනින්න පාවිච්චි කරන මෙෂර්මන්ට් එක. ඒකකය. දැන් අපි ගත්තොත් දුරමයින්න මීටර් කිලෝමීටර් නේද? බරමයින්න කිලෝග්‍රෑම් ග්‍රෑම් කිලෝග්‍රෑම්. ඒතර මෙන්න මේ විදියට අපි පරිගණකයේ ප්‍රොසෙසර් එකේ ස්පීඩ් එක වේගය මැනීම සඳහා පාවිච්චි කරන ඒකකය තමයි හර්ට්ස්. එහෙනම් මෙගාහර්ට්ස් ගිගාහර්ට්ස් වලින් තමයි අපි පරිගණකයේ CPU එකේ ස්පීඩ් එක මනින්. හරි. මිනිසාට මොළය මෙන්ම පරිගණකයේ මොළය ලෙස මධ්‍ය සැකසුම් එකකය හඳුන්වයි. The central processing unit is called the human brain as well as the computer brain. හරි. අපිට මොළයක් තියෙනවා නේද? සමහරවිට අම්මලා කියනවා නැති මේ දවස්වල ඔයගොල්ලන්ට මොළේ නැහැ කියලා නේද? නෑ අපිට මොළයක් තියෙනවා. ඒ වගේම පරිගණකයටත් මොළයක් තියෙනවා. අපි පරිගණකයේ තියෙන brain එකට it is called CPU කියලා කියනවා. Central Processing Unit. හරි. ඊළඟට තියෙන්නේ අභ්‍යාස කොටස. අභ්‍යාස කරන්න මං හිතනවා පුංචි ඔයාලා අභ්‍යාස කරලා ඇති කියලා මේ වෙද්දිත්. එහෙම නැති වුණොත් අපි බලමු මේවට exercises වලට තියෙන answers මොනවද කියලා. අභ්‍යාස අංක 1. CPU යන යෙදුමෙන් හඳුන්වන්නේ කුමක්ද? What is called CPU? Right. Correct answer එක මොකක්ද කියලා අහන්නේ. answers 4ක් තියෙනවා. මෙහෙයුම් පද්ධතිය, operating system, මධ්‍ය සැකසුම් ඒකකය, central processing unit, යෙදුම් මෘදුකාංග, application software, ගණිතමය හා තාර්කික ඒකකය, mathematical and logical unit. What is the correct answer? Correct answer is second one. CPU. What is called CPU? CPU means Central Processing Unit. හරි. එහෙනම් මෙන්න මේ උත්තරය ඔයගොල්ලන් සටහන් කරගෙන තිනවා නම් ඒක තමයි correct answer එක වෙන්නේ. Right. Second question එක, second one is what is the Central Processing Unit? මොකද්ද මේ මධ්‍ය සැකසුම් ඒකකය කියලා කියන්නේ? අපි ලබා දෙන උපදේශ අනුව ක්‍රියාත්මක වෙමින් දත්ත සැකසීම සිදු කරන අංකිත පරිපතයක්. මොකද්ද පුතේ මේ CPU කියලා කියන්නේ? අපි ලබා දෙන උපදේශ අනුව ක්‍රියාත්මක වෙමින් දත්ත සැකසීම, දත්ත සකස් කරලා තොරතුරු බවට පත් කරනවා. ඒකට අපි කියන්නේ data process කරලා informations බවට convert කරනවා කියන එක. දත්ත සැකසීම සිදු කරන අංකිත පරිපතයක් තමයි CPU කියලා කියන්නේ. That is a digital circuit that process data according to the instructions provided. That is a digital circuit that process data according to the instructions provided. අපි ලබා දෙන උපදේශ අනුව ක්‍රියාත්මක වෙමින් දත්ත සැකසීම සිදු කරන digital circuit එකක් තමයි CPU කියලා කියන්නේ. එහෙනම් මේක O level වෙනකම්ම පුංචි ඔයාලා මතක තියාගන්න ඕනේ. හරි. එහෙනම් අපි යමු ඊළඟ exercise එකට. අභ්‍යාස අංක 2. මධ්‍ය සැකසුම් ඒකකයේ ප්‍රධාන කොටස් නම් කර ඒවායේ කාර්යභාරය කෙටියෙන් පැහැදිලි කරන්න. Name the main components of the central processing unit and briefly explain their role. හරි. එහෙනම් අපි බලමු මොනවාද මේ කොටස්, මොනවාද මේකෙන් කරන්නේ කියලා. right. ගණිතමය හා තාර්කික ඒකකය. CPU එකේ කොටසක්. arithmetic and logical unit. ගණිතමය හා තාර්කික ක්‍රියාවන් සිදු කරනු ලබන්නේ මේ හරහා. මෙම ඒකකේ කාර්ය ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්.
එකක් ගණිතමය කාර්ය අනිත් එක තර්කානුකූල කාර්ය. එහෙනම් ගණිතමය කාර්යයට මොනවද අයිති වෙන්නේ? මැතමැටිකල් ෆන්ක්ෂන්ස් වලට මොනවද අයිති වෙන්නේ? එකතු කිරීම, අඩු කිරීම, බෙදීම, වැඩි කිරීම වගේ ගණිත කර්ම තමයි මැතමැටිකල් ෆන්ක්ෂන්ස් කියලා අපි සටහන් කරන්නේ. ඊළඟට අපි බලමු ලොජිකල් ෆන්ක්ෂන්ස් මොනවද කියලා. තාර්කික කාර්යයන් මොනවද? සංඛ්‍යා දෙකක් සංසන්දනය කරනවා. greater than, lesser than, මෙන්න මේ විදිහට සංඛ්‍යා සංසන්දනය කිරීම වගේ තාර්කික yes or no කියන concept එක සරලව කියනවනම් ඒ වගේ මේ තර්කානුකූලව ගත යුතු ක්‍රියාමාර්ග ගන්න මෙන්න මේ තාර්කික ඒකක කියන කොටසෙන් processor එකේ perform logical operations such as comparing two numbers, right? එහෙනම් අපි දැන් මේ කොටස් දෙක කතා කරා. අපි ළඟ එක්සර්සයිස් එකට යමු. පාලන එකක control unit එක අපි කලිනුත් කතා කරා. control unit එක පළවෙනි chapter එකෙත්. හරි, බලමු මේකෙන් මොකද්ද කරන්න කියලා. CPU එක ඇතුලේ තියෙන්නේ CU, ALU සහ memory registers. දැන් අපි කතා කරේ කලින් ALU එක ගැන. අද දැන් කතා කරන්නේ CU එක ගැන, control unit එක ගැන. බලමු control unit එකෙන් මොකද්ද කරන්න කියලා. මෙමගින් පරිගණකයට සම්බන්ධ කර ඇති ධෘණාංග අතර sannivedanaya මෙහෙයවීම හා පාලනය කිරීම සිදු කරයි. එය ආදාන හා ප්‍රතිදානයන්හි දත්ත පාලනය, දත්ත සුදු ස්ථානයට නිවැරදි වේලාවට යැවීම තහවුරු කිරීම හා අදාළ සංඥා සාර්ථකව ලැබෙන්නේ දැයි විමසිලිමත් වීම යන කාර්යයන් සිදු කරයි. හරි. මෙච්චර දෙයක් ඔයාලට මතක තියාගන්න අමාරු නම් පාලනය කරනවා. පරිගණකයේ තියෙන සියලු කටයුතු පාලනය කරන්නේ මේ control unit එකේ. right. එහෙම මතක තියාගන්න පුළුවන්. It communicate, operates and control the hardware connected to the computer. It also control the data on the input and output, ensure that the data is sent to the right place at the right time, and monitors the success of the signals, right? එහෙනම් මේකේ ලොකු කාර්යයක් සිද්ධ වෙනවා. පරිගණකයේ සියලුම hardware devices control කරන්නේ මෙන්න මේ පාලන එකකින්. ඒ වගේම input output devices අපි hardware තමයි input output devices විදිහට සලකන්නේ. ඒ සියලු දේවල් control කරන්නේ මේ හරහා signals අරන් යන්නේ operating system එකත් එක්ක සම්බන්ධ වෙලා operating system එක හරහා දෙන්න signals ක්‍රියාත්මක කරන්නේ මෙන්න මේ control unit එක මගින්. right. එහෙනම් තව කොටසක් තියෙනවා CPU එකේ. ඒ තමයි memory registers කියන ඒවා. නේද? අපි කිව්වා වේගින් ගොඩක්ම වැඩි, capacity එක අඩුයි කියලා. එනම් මදසැකසුම් එකකය භාවිතා කරමින් සිටින දත්ත සහ උපදේශ තාවකාලිකව රඳවා තබා ගන්න ස්ථානය. මෙම මතක රෙජිස්ටරවල ගබඩා කර ගැනීමේ ධාරිතාවයේ දෘණ තැටිය වැනි අනිකුත් පරිගණක මතක සමග සංසන්දන විට ඉතා කුඩා ගයක් ගනී. හැබැයි වේගවත්ම මතකේ. That is where the data instruction used by the central processing unit are temporarily stored in these memory registers. The storage capacity is smaller compared to other computer memory such as hard disk, but it is very fast memory in the computer, right? එහෙනම් මතක රෙජිස්ටර් වලින් මොකද්ද වෙන්නේ? මධ්‍යසැකසුම එකකේ භාවිතා කරමින් සිටින දත්ත සහ උපදෙස් తాවකාලිකව රඳවා තබා ගන්නවා. තාවකාලිකව රඳවා තබා ගන්නවා. මේක අත්‍යවශ්‍ය දෙයක්. right. පරිගණකේ ක්‍රියාත්මක වෙද්දී වැඩ කරගෙන යද්දී. එහෙනම් දුවල පුතාලා අද යම් කොටසක් කරා චුට්ටක් අමාරුයි කියලා හිතෙනවා නම් 3-4 පාරක් මේක වීඩියෝ එක බලන්න. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි.